සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දිතෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුන් වංග ප්‍රථමයෙන් සිරස්තල. නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 13 වනදා දක්වා දීර්ඝ කෙරේ. සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි. පාසල් වයසේ ළමුන්ට කොවිඩ් ආසාදනය වීමේ ප්‍රවණතාවක් ගැන සෞඛ්‍ය අංශවලින් රතු එළියක්. කොවිඩ් වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය දකුණු අප්‍රිකානු මහද්වීපය බවට අනතුරු වැඟවීමක්. දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය මෙම මස 13 වනදා දක්වා දීර්ඝ කිරීමට අද රැස් වූ කොවිඩ් මර්ධන කමිටුව තීරණය කළා. වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් ළමුන්ට කොවිඩ් එන්නත ලබා දීමටද එහිදී තීරණය කර තිබෙනවා. මේ අතර ඊයේ දිනේද කොවිඩ් ආසාදිතින්ගේ වාර්තා වීම දෙවන දිනටත් 4000 සීමාවට අඩු අගයකයි පැවතුනේ. දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන 6 වන සඳුදා උදෑසන 4ට ඉවත් කිරීමට තිබුණත් අද අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්යසාධක බලකාර රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දුන්නා මෙම නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන 13 වන සඳුදා උදෑසන 4 දක්වා දීර්ඝ කිරීමට. කෙසේ වෙතත් පසුගිය මාස 20 වනදා මෙරටට පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය පියවර දෙකක් යටතේ මේ ආකාරයෙන් දීර්ඝ කරනු ලැබුවේ. ඒ අනුව මේ දක්වා දින 21ක කාලයක් සඳහා දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනේ තවත් කොවිඩ් ආසාදිතයින් 3627ක් වාර්තා කළා. ඒ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව දෙවන දිනටත් 4000ට අඩු වගයක් ලෙස වාර්තා කරමින් ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,47,757ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට තියෙන රෝග ව්‍යාප්ත වන ප්‍රතිශතය සහ ඒ රෝගීන් ප්‍රමාණය අනුව අපි අධි රතු කලාපයක් හැටියට තමයි ශ්‍රී ලංකාව නම් කරලා තියෙන්නේ. කොළ කලාපයක් බවට පත්වන්න නම් දිනකට අපි හඳුනා ගන්න රෝගීන් ප්‍රමාණය 950කට පමණ අඩු වෙන්න ඕනේ. වෙස් නිරෝධායනය වෙලා ඉන්න උදවියට තියෙන පණිවිඩය තමයි නිරතුරුවම තමන්ගේ රෝග තත්ත්වය ගැන කල්පනාවෙන් සිටින්න. කිසිම වෙහෙස කරන වැඩකට යොමු වෙන්න එපා. දියර වර්ග ජලය පානය කරන්න දවසට ලිටර 1.5ක් 2ක් පමණවත්. ඔබට මේ සියලු දේ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් 24/7 කෙලින්ම විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සියලු ක්ෂේත්‍රවල වෛද්‍යවරුන් හා සම්බන්ධ වෙන්න පැය 24 තුර අපි අවස්ථාවක් ලබා දීලා තිනවා. ඒ Tamanට ශ්වසන අපහසුාවක් ඇති වෙන මුල් අවස්ථාවේදීම ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතුයි. ඔබ දින 14 පසු වුණත් විවේක සුවයෙන් පුළුවන් තරම් ඉන්න එක අවශ්‍යයි. ශ්වසන ආබාධ එහෙම ලක්ෂණ මතුවෙනවා නම් පමා නොවි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන එකත් වැදගත්. මේ වෙන විට ලංකාව පුරා දරුවන් 180ක් පමණ ප්‍රමාණයක් මෙම රෝගයට ගොදුරු වෙලා තියෙනවා. ඒ අතරින් 25ක් පමණ මරණයට පත් වෙලා තියෙනවා. මේ වෙන විටත් අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් 4 දෙනෙක් පමණ සිටිනවා. දැන් දරුවන්ට මේ රෝගය වැළඳීමේ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. ඔක්තෝබර් මාසයේදී රටට අලුතෙන් ෆයිසර් එන්නත් මිලියන 4ක් පමණ ලැබෙනවා. 12යි 18යි අතර වයස් කාණ්ඩයේ ඉන්න පාසල් දරුවන්ව එන්නත්කරණය කිරීම සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් ප්‍රමාණය පහසුවෙන්ම අපිට ලබා ගන්න පුළුවන් ඔක්තෝබර් මාසයේ වෙන විට. ඒ එන්නත් ප්‍රමාණය ලබා දුන්නොත් අපිට දරුවන් ටිකගේ ජීවිත බේර ගන්න පුළුවන් වගේම පාසල් විවෘත කර ගැනීමේ හැකියාවක් අපිට ලැබෙනවා. මේ අතර තවත් කොවිඩ් මරණ 204ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. එම මරණ අතරින්ද වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් අතරින් වන අතර එම සංඛ්‍යාව දැක්වුණේ 149ක් ලෙසයි. පසුගිය පළමු වනදා සිදු වූ එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සිදු වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9604ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර පොලිස් නිලධාරීන් 28 දෙනෙකු මේ වන විට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. එමෙන්ම මේ වන විට පොලිස් නිලධාරීන් 11700කට පමණ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර වයස අවුරුදු 20ත් 30ත් අතර පිරිස් සඳහා එන්නත් කරන කටයුතු හම්බන්තොට දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් ඊයේ ආරම්භ වුණා. ඒ අනුව එම වයස් කාණ්ඩය යටතේ එන්නත්කරණයට පුද්ගලයන් මිලියන 3.7ක ප්‍රමාණයක් සිටින අතර එම කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ. මේ අතර තවත් සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට දිනේ දිවයිනට ලැබීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ දිනක් තුල මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙය බවයි. මේ දක්වා චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන 22ක් ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබෙනවා. මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත් කරන වැඩසටහන් අදත් ක්‍රියාත්මක වුණා. මේ වෙනුවෙන් චෝදනා කරනවා රජයේ එන්නත් කරන වැඩසටහන අක්‍රමවත්ව තමයි මේ කරන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අක්‍රමවත්ව එන්නත් ලැබෙනකොට අක්‍රමවත්ව ක්‍රියාත්මක කරනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ. අපිට එක එන්නත් වර්ගයකින් ලැබෙන ප්‍රමාණය ඉතා සුළු සංඛ්‍යාවක් වෙනකොට අපිට ඒක රට පුරා සුළු සංඛ්‍යාව වලින් බෙදා හැරීම කරන්න බෑ. අපි එතකොට දිස්ත්‍රික්කයක් තෝරාගෙන ඒ දිස්ත්‍රික්කයේ ඉලක්කගත ජනගහනය ගණනය කරලා ඒ ලැබිච්ච තොගය ඒ දිස්ත්‍රික්ක වලට ලබා දෙන්න වෙනවා. බැලූ බැල්මට ඔය කියන අක්‍රමවත් භාවයක් පෙනුනාට මේ කිසිම අවස්ථාවක එවැනි දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒ කළ යුතු ආකාරයට ඉතාමත්ම සැලසුම් සහගතවයි මේක සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මේ අතර වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 57987ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,80,166ක් ලෙසයි. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඊයේ සිට බල පැවැත්වෙන පරිදි සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අදාළ උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක වනු ඇති. ඊයේ දිනේ නිකුත් කරන ලද අදාළ ගැසට් නිවේදන වලට අනුව කේදි සම්බා කිලෝවක් සඳහා රුපියල් 125ක්, සුදු සහ රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 103ක උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවා. ඊට අමතරව සුදු සහ රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 98ක් සහ සුදු සහ රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 95ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම සීනි සඳහා උපරිම තොග සහ සිල්ලර මිල නියම කර ඇති අතර ඒ අනුව සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116ක් ලෙස නියම කර තිබෙනවා. පැකට් නොකළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ලෙසත් පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙසත් සටහන් වනවා. කෙසේ වෙතත් දුඹුරු හෝ රතු සීනි කිලෝවක් විකිණිය යුතු උපරිම තොග මිලක් දක්වා නොමැති අතර එම සීනි පැකට් නොකළ කිලෝවක් අලෙවි කළ හැක්කේ රුපියල් 125ක මිලකටයි. පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128ක් ලෙස දක්වා තිබෙනවා. ඉහළ ගොස් ඇති සහල් සහ සීනි වල මිල පාලනය කිරීමේ අරමුණිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. පසුගිය දින කිහිපය තුළම සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 220ක මිලකට අලෙවිවීම හේතුවෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා. ඒ අනුවයි රජය විසින් සතොසාර හා දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 130කට අලෙවි කිරීමට තීරණය කළේ. කෙසේ වෙතත් පාරිභෝගිකයින් චෝදනා කළේ මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් සීනි තොග සමූපකාර තොග සංස්ථාව සතුව නොමැති බවයි. කෙසේ වෙතත් අද දිනේත් සහන මිලට සීනි සහ සහල් ලබා ගැනීම සඳහා සමූපකාර තොග සංස්ථා වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිම් දැක ගැනීමට හැකි වුණේ මේ ආකාරයෙන්. බඩුවක් ගන්න පෝලිං දෙකක් අවශ්‍ය නැහැ. අප පෝලිමේ ගියා සීනි ගන්න මිනිහා සීනි ගන්නවා, හාල් ගන්න මිනිහා හාල් ගන්නවා. රජයේම කියනවා ලෙඩ වැඩි ඉතින් මෙහෙම ගියම ලෙඩ වැඩි වෙන්නේ නැද්ද? පාලකයෝ බලන්න එහෙම නැත්නම් කඩවලට අරින්න ඕන බඩු. ඉතින් වැඩක් නැහැ මේ ඇවිල්ලා. මිනිස්සුක කොරෝනා වැඩි කරන්න දාලා තියෙන්නේ. කඩවලට බෙදා දියන මිනිස්සුන්ට දෙනවනේ. මිනිස්සු ගන්න සීනි කිලෝ හාල් කිලෝ පෑ ගන්න පෑ දෙකක් කියලා පෝලිමේ ඉන්නේ. බඩු නැහැ සමපකාර ගියාට. දැන් සහන මිලට දෙනකොට කිලෝ එකක් දෙකක් දෙනවා කියන එක ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඉදිරි දින කීපය තුළදී මේ ප්‍රමාණය වැඩි කරලා ඒ වගේම ඉතාමත් කෙටි කාලයක් තුළදී පාරිභෝගික ජනතාවට සමූපකාරයට සතොසට සුපිරි වෙළඳ සැලට ගමේ කඩේට ගිහිල්ලා Tamanට අවශ්‍ය කරන සීනි සහ සහල් ප්‍රමාණය පාලන මිලට ලබා ගැනීමට අවශ්‍ය පරිසරය අනිවාර්යෙන්ම ගොඩනැගීමට කටයුතු කරලා තිබෙනවා කියන එක අපි ඉතාමත් වගකීමකින් යුතුව සඳහන් කරන්න ඕනේ. ලබන අඟහරුවාදා දඩ මුදල වැඩි කිරීම සම්බන්ධව සංශෝධිත පනත් කෙටුම්පත
පාර්ලිමේන්තුවට පළවෙනි මර කියවීම සඳහා ඉදිරිපත් කරන. ඊළඟ සතියේදී විවාදයට අරගෙන මේ දඩමුදල වැඩි කිරීම තුළින් අපි බලනවා පාලන මිලක් පනවලා පාලන මිලට වැඩියෙන් විකුණන අයට උපරිම දඩයක් අපි පනවලා මේ මිල පාලනය කිරීම තමයි අපේ අමාත්‍යාංශ විදිහට අපට ගත හැකි ක්‍රියාමාර්ග විදිහට තිබුණේ. ඒ අනුව මේ සම්බන්ධව විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරිය විසින් මේ මිල ගණන් වලට වඩා වැඩියෙන් අලෙවි කරනවා නම් කරුණා කරලා 1977 දුරකථන අංකයට කරුණා කරලා දැනුවත් කිරීමක් කරන්න කියන ඉල්ලීම විශේෂයෙන්ම කරනු ලබනවා. කොවිඩ් වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය බවට දකුණු අප්‍රිකානු මහද්වීපය ක්‍රමයෙන් පත්වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. දකුණු අප්‍රිකානු මහද්වීපය තුළ කොවිඩ් වෛරසය සීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ අනුව දකුණු අප්‍රිකානු රටවල් 54න් 24ක් පුරාම කොවිඩ් වෛරසය සීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ අප්‍රිකානු කලාපයේ පූර්ණ එන්නත්කරණයට තවමත් ලක් කර ඇත්තේ 3%කටත් වඩා අඩු ප්‍රතිශතයක් බවයි. මේ අතර මාත්‍රා මිලියන 3ක COVID-19 එන්නත් ප්‍රධානයක් උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ කොවැක්ස් පහසුකම යටතේ ලැබීමට නියමිතව තිබූ එම එන්නත් ඔගය එන්නත් හිඟවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින රටකට ලබා දෙන ලෙස උතුරු කොරියාව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දී ඇති බවයි. උතුරු කොරියාව කොවිඩ් මර්ධන එන්නත් ප්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව මෙය නොවන අතර පසුගිය ජුලි මාසයේදීද මිලියන 2කට ආසන්න AstraZeneca කොවිඩ් එන්නත් ඔගයක් මෙන්ම රුසියාව ලබා දීමට සූදානම් වූ ස්පුට්නික් එන්නත් මාත්‍රා තොගයක්ද ප්‍රතික්ෂේප කර තිබුණා. එමෙන්ම පසුගිය අගෝස්තු මාස 19 වනදා වනතුරුත් උතුරු කොරියාවෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගත් බවට වාර්තා වී නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ. සෞඛ්‍ය සේවකයින් ඇතුළු උණු සහිත පුද්ගලයින් 37291ක් පමණ පරීක්ෂණවලට ලක් කර ඇතත් එම පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ඔවුන් කිසිවෙකුත් කොවිඩ් ආසාදිතයින් නොවන බවයි. උතුරු ඇමරිකාව කොවිඩ් වෛරස ව්‍යාප්තිය මූලාරම්භයේදීම රට තුළට වෛරසය ඇතුළුවීම පාලනයට දැඩි නීති රීති බලාත්මක කළ අතර එරට සැලකෙන්නේ වෛරස ව්‍යාප්තිය ආරම්භයේදීම දේශ සීමා වසා දැමූ පළමු රටවල් කිහිපය අතරින් එකක් ලෙසයි. මේ අතර ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේදී රටින් හඳුනාගෙන ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1472ක්. ඒ රටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවයි. එමෙන්ම ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 7ත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1019ක් ලෙසයි. 2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවල අයතුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ අයතුම්පත් කැඳවීමේ කාලය ලබන 15 වනදා දක්වා දීර්ඝ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. රට තුළ පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවනු ලබන්නේ මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේයි. ඒ අනුව 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙතින් 2021 ජූලි මාස 5 වන දින සිට 2021 ජූලි මාස 30 වන දින දක්වා කැඳවනු ලැබුවද රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි අයදුම්පත් මාර්ගගතව කැඳවීමේ අවසාන දිනය 2021 සැප්තැම්බර් මාස 15 වන දින දක්වා දීර්ඝ කර ඇත්තේ. මෙවර විභාගය සඳහා සෑම විභාග අපේක්ෂකයෙකුම අයදුම් පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත ක්‍රමවේදය මගින් පමණක් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. ඒ අනුව මාර්ගගත ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යොදවුම් වන DOE වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරදි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් පත්‍ර යොමු කළ යුතු වනවා. මෙම විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිතයෙන් අයදුම් කළ යුතුයි. එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු අතර ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. මෙරට වනජීවී ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකුට අන්තර්ජාතික සුවිශේෂී ජයග්‍රහණයන් හිමිව තිබෙනවා. ඒ බ්‍රිතාන්‍යයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය විසින් පවත්වන්නට යෙදුණු ජාත්‍යන්තර වනජීවී ඡායාරූප තරඟාවලියෙන්.
ලන්ඩන් නුවර පිහිටි ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය විසින් පසුගියදා 2021 වසරේ ජාත්‍යන්තර වනජීවී ඡායාරූප තරඟාවලිය පවත්වන්නට යෙදුණා. මෙම තරඟාවලිය සඳහා රටවල් 95ක වනජීවී ඡායාරූප ශිල්පීන් වනජීවී ඡායාරූප 57000ක් පමණ ඉදිරිපත් කර ඇති අතර ජූරිය විසින් ඉන් ඡායාරූප 1000ක් තෝරා ගැනීමටයි කටයුතු කර ඇත්තේ. ඒ අතරින් ප්‍රශස්ත ඇගයීමට ලක් වූ ඡායාරූප ශිල්පීන්ගේ නම් සහ ඡායාරූප සැප්තැම්බර් 1 වෙනිදා නිවේදනය කළා. එහිදී ශ්‍රී ලංකාවේ 11 හැවිරිදි ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ සහ ඡායාරූප ශිල්පිනී බුද්ධිනීද සොයිසා ප්‍රදර්ශන මට්ටමට හා ජූරියේ විශේෂ පැසසුමට ලක්ව තිබෙනවා. ඒ අනුව එම තෝරාගත් ඡායාරූප 14න්ද තෝරාගත් සුවිශේෂී ඡායාරූප 15කට මොවුන්ගේ ඡායාරූප තෝරාගෙන තිබීම විශේෂත්වයක්. එහිදී අවුරුදු 10ට අඩු කාණ්ඩයෙන් ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ විසින් යොමු කරන ලද ලොක්ඩවුන් චික්ස් නැමැති ගිරවුන්ගේ ඡායාරූපය ප්‍රශස්ත ඇගයීමට ලක්ව තිබෙනවා. එමෙන්ම ඡායාරූප ශිල්පිනී බුද්ධිනින්ද සොයිසා ඉදිරිපත් කළ A Great Swim ඡායාරූපයත් විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා. උරග විද්‍යාඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාගේ දෙවන පුතණුවන් වන ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ සිය ඡායාරූපය ගෙන ඇත්තේ ඉකුත් වසරේ නිරෝධායන ඇඳරි නීති සමයේදී. එවිට ඔහුගේ වයස අවුරුදු 10ක්. සිය නිවස ඉදිරිපිට වූ දිරාපත් ගසක බෙනේක සිටින පැටවුන්ට ගිරා මවක් ආහාර කවන අයුරුයි ගගන සිය කැමරාවේ සටහන් කරගෙන ඇත්තේ. එමෙන්ම ඡායාරූප ශිල්පිනී බුද්ධිනින්ද සොයිසා ඉදිරිපත් කර තිබුණේ කෙන්යාවේ මසායි මාරාහි ගංවතුරට හසු වූ පිරිමි චීතාවන් ගොඩබිමට අපහසුවෙන් පිහිනෙන ආකාරයේ සේයාරුවක්. ඒ අනුව ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කිරීම ඔක්තෝබර් මාසයේදී සිදු කරන අතර ජයග්‍රාහී ඡායාරූප 100ක් ලන්ඩන් නුවර පිහිටි ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. මීට පෙර මෙවැනි ජයග්‍රහණයකට හිමිකම් කියනු ලැබුවේ පරිසරවේදී රුක්ෂාන් ජයවර්ධන මහතායි. ඒ 2002 වසරේදී. ඒ අනුව ශ්‍රී ලංකාව වසර 9කට පසුවයි මෙවැනි සුවිශේෂී ජයග්‍රහණයකට හිමිකම් ලබා ඇත්තේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදය ලබන සඳුදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වනදා පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය සඳුදා පෙරවරු 10 සිට පස්වරු 4:30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිතයි. මේ අතර පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට පමණක් සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබුණා. ඒ අනුව ලබන 6 සහ 7 යන දෙදින පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර 7 වන දින පෙරවරු 10 සිට 11 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා. ලෝක පොල් දිනයට සමගාමීව මුල් දින කවරයක් සහ විශේෂ සමරු මුද්‍ර 10ක් නිකුත් කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. 1969 වසරේ ආරම්භ කරන ලද ආසියා පැසිෆික් පොල් ප්‍රජාව මගින් 1998 වසරේ පවත්වන ලද 25 වන රැස්වීමේදී ප්‍රථම වතාවට සැප්තැම්බර් මාස 2 වන දින ලෝක පොල් දිනය වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. පොල් බෝගේ සඳහා පර්යේෂණයක් වෙනුවෙන් 1929 දී ආරම්භ කරන ලද ලොව පිහිටි එකම ආයතනය ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයයි. ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය තැපැල් දෙපාර්තමේන්තුව සමග එක්ව මෙලෙස විශේෂ සමරු මුද්‍ර 10ක් එකවර නිකුත් කර ඇත්තේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට වන අතර පොල් ආශ්‍රිත විවිධ නිෂ්පාදන 10ක් නිරූපණය කරමින් මෙම සමරු මුද්‍ර නිකුත් කර තිබෙනවා. දීර්ඝකාලීන සිරකරුවන් බලපත්‍ර මත මුදාහැරීමේ ක්‍රමවේදය යටතේ යහපත් ලෙස පුනරුත්ථාපනය වූ සිරකරුවන් 24 දෙනෙකු නිදහස් කිරීමට අනුමැතිය ලැබී තිබෙනවා. අපරාධ වැළැක්වීමේ ආඥා පනතේ 11 වන වගන්තිය යටතේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් අදාළ සිරකරුවන් නිදහස් කිරීම සඳහායි මෙලෙස අනුමැතිය ලබා දී ඇත්තේ. එම පිරිස ලබන 17 වනදා නිදහස් වීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දනේක නායක මහතා සඳහන් කළා. බන්ධනාගාරගත රැඳවියන් යහපත් පුරවැසියන් බවට පත්කොට නැවත සමාජගත කිරීමේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ සුවිශේෂී වැඩසටහනක් ලෙස මෙම සිරකරුවන් නිදහස් කිරීමට නියමිත බවයි චන්දනේක නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් తాවකාලිකව අත්හිටුවා තිබූ මෙම ක්‍රියාවලිය නැවත සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ ක්‍රියාත්මකයි. සඳහිරු සෑයේ චූඩාමාණික්‍ය සහ කොත් වහන්සේ
මේ වන විට කළුතර බෝධිපාර්ශ්වයේ තැන්පත් කර තිබෙනවා. දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව දිනපතා ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරෙන අතර ඉදිරියේදී චූඩාමාණික්‍ය සහ කොත් වහන්සේ රැගත් රථ පෙළහැර අනුරාධපුරය දක්වා දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි ගමන් කිරීමටයි නියමිත පැත්තේ. යහපත් දෙයක් වගා කළොත් යහපත් දෙයක් ලැබේවි. මේ ජලය යට සිදු කරන වගා කිරීමක්. ලෝකයේ පළමු ජලය යට වගා කිරීම තමයි මේ. වගා කරන්න අපිට ඕනි ඉඩකඩක්. අපි ඒ වෙනුවෙන් භූමියක් හොයනවා. වගාවන් අහිමි වුණොත් ආහාරවල අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩනැගිලි මංමාවත් මේ හැමදේ අතරින්ම ආහාරයට ගන්න පුළුවන් භෝග වගා කරොත් ඒකෙන් ආහාර අර්බුදය විසඳෙනවා. ඒත් ජනගහනය වැඩිවෙන්න වගාවන්ට ඉඩක් සොයාගන්න බැරි වෙනවා. ඉතින් ආහාර වගා කරන්න බිම් කඩක් නැත්නම් ඇයි වතුරයට වගා කරන්න බැරි මේ සිතුවිල්ලාවේ ෆෙරඩිකෝ සහ ඔහුගේ කණ්ඩායමට. ඉතින් මේ කණ්ඩායම ජලය යට වගා කරන්න පටන් ගන්නවා. මුලින් නම් මේ කාර්යය සාර්ථක වෙයි කියලා කාටවත් අදහසක් තිබුණේ නැහැ. හැබැයි මේ වැඩේ දිගටම කරගෙන යනකොට යම් අදහස් මේ කණ්ඩායමට ඇති වුණා. මුලින්ම ඔවුන් කළේ විනිවිද පෙනෙන මේ වගේ ලොකු බුබුලක් නිර්මාණය කිරීම. ඔවුන් එය මුහුද යට අඩි 20ක වගේ කැඹුරකින් තමයි නිර්මාණය කළේ. දම්වැල් මගින් පොළොව යට එය බැඳ තැබුවා. ඉතින් අවසානයේ ඔබ අපි පොළොව මත වගා කරනවා වගේම ඔවුන් මුහුද යට වගා කරන්න පටන් ගත්තා. නිතරම මුහුද යටට ගිහින් කරන නිරීක්ෂණය වෙනුවට ඔවුන් ස්වයංක්‍රීය පාලන මගින් පැය 24 පුරාම ශාක නිරීක්ෂණය කළා. පාලන කුළුණකට සම්බන්ධ වෙමින් තමයි ඒ කාර්යය සිදු කළේ. ඉතින් ජලය යට වගා කිරීම පරිසරයටත් වාසිදායක වෙනවා. මොකද රසායනික පොහොර රසායනික ද්‍රව්‍ය කිසිවක් ජලය යටදී භාවිත වෙන්නේ නැහැ. භාවිත කරන්නත් බැහැ. ඒ වගේම පලිබෝධ විනාශ කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. ඇයි? ශාක තියෙන්නේ ජලය යට නිසා. උෂ්ණත්වයේ වෙනස් වීමකුත් නැහැ. ඒ වගේම ශාකවලට වතුර දාන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. එය පරිසර හිතකාමී ලෙසයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ කණ්ඩායම නිරීක්ෂණය කරනවා පැල ඉක්මනින්ම වර්ධනය වන ආකාරය. 100කට අධික ශාක මේ විදියට වගා කරමින් ඔවුන් ඒවා හොඳින් වර්ධනය වන ආකාරය සොයා බලනවා. වතුරයට දැන් ඖෂධ පැලෑටි, පළතුරු, ආහාරයට ගත හැකි දේවල් බොහොමයක් තියෙනවා. මේ තමයි ලෝකයේ පළමු ජලය යට තියෙන ගොවිපළ. පිහිටලා තියෙන්නේ ඉතාලියේ. සමහර දේවල් බෑ කියලා අපි හිතුවට ඒ දේවල් කරන්න පුළුවන්. ලෝකයට පරිසරයට යහපත් වෙන දෙයක් නම් ඒ දේවල් ඇත්තටම හැම තැනකටම හිතකර වේවි. අවධානය විදෙස් පුවත් වෙත. අයිඩා සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් ඇමරිකාවේ නිව්යෝක් සහ නිව්ජර්සි ප්‍රාන්තවල මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. අයිඩා සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් ඇමරිකාවේ නිව්යෝක් සහ නිව්ජර්සි ප්‍රාන්තවල පුද්ගලයින් 45 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිලියනයකට පමණ මේ වන විට විදුලිය ඇනහිට ඇති අතර දුම්රිය ඇතුළු ප්‍රවාහන සේවා මුළුමනින්ම පාහේ අඩපණ වී ඇති බවයි. අයිඩා සුලිකුණාටුවත් සමග ඇති වූ අධික වර්ෂාව සහ ජලගැලීම් හේතුවෙන් බොහෝ පිරිසක් මිය ගොස් තිබුණේ වාහනාංගන සහ භූගත තට්ටු තුළ සිරවීමෙන්. අයිඩා සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් ඇමරිකාවේ නිව්යෝක් සහ නිව්ජර්සි ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. නිව්යෝක් නගරයට ගංවතුර අවදානමක් පැන වූ ප්‍රථම අවස්ථාව මේ බවයි එහි නගරාධිපති බිල් ඩී බ්ලාසියෝ ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් පීඩාවට පත් ජනතාවට සහන සලසන ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට සැප්තැම්බර් 4 වනදා
ලැරි පේජ් සහ සර්ජි බ්‍රින් විසින් කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන අතරතුර ආරම්භ කරන ලද Google සමාගම කැලිෆෝනියාවේ පුද්ගලික සමාගමක් ලෙස සංස්ථාගත කර ඇත්තේ 1998 සැප්තැම්බර් මාස 4 වන දිනයි. ඇමරිකානු ජාතික ජෝර්ජ් ඊස්මන් විසින් පළමු රෝල් ෆිල්ම් කැමරාවට පේටන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ 1888 සැප්තැම්බර් මාස 4 වන දිනයි. එක්සත් ජනපදයේ මංගල ගුවන් ගමන සිදු කර ඇත්තේ 1923 සැප්තැම්බර් මාස 4 වන දිනයි. එම ගුවන් ගමන USS ෂැන්ඩෝවා නැමැති ගුවන් යානයෙන් උතුරු ඇමරිකාව සිදු කර ඇති අතර උතුරු ඇමරිකාව හරහා පළමු වරට ගමන් කළ ගුවන් ගමන වන්නේද මෙයයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.